වෛරය, ක්‍රෝධය, දැඩි ද්වේෂය තියෙනකොට අපිට බලන්න නිින්ද යන්නේ නැහැ. කීසරයක් ඇහැරෙනවද? කීසරයක් ඇහැරෙනවද? කොච්චර කාමරේ වට ඇවිදිනවද? දෙගොඩ හරිය කල්පනා කරපුවාද නේ? නලියනවනේ ඇඟ ඇතුලේ. ඔබ කල්පනා කරලා බලන්න මේ අත්දැකීම නේද? මේ එක්ස්පීරියන්ස් එක කාටවත් ලැබිච්ච එකක් නේ. මටත් ලැබිලා තියෙනවා. මේ අධික ද්වේෂය තිබිච්ච දවස් මට තිබිලා තියෙනවා. ඒ අත්දැකීම කොච්චර අපහසුද කියලා කල්පනා කරන්න. ඒකේ කිසිම මේ ආකාරයක මේ සුවපත් බවක් ලැබිලා තියෙනවද කියලා හිතන්න. මොන තරම් දරුණු ආතතියක්ද ඒ අවස්ථාවනේ. උග්‍ර ද්වේෂයෙන් අපි ඉන්න දවස. ඉතින් එහෙම රැයකට පස්සේ යාන්තම් ඔන්න අර මහන්සියටම දෙගොඩ හරිය නිින්ද යනවානේ. උදේට නැගිටිනවා කියලා හිතනකොටත් ඇඬෙනවද නැත්? ඇයි රැ 3-4 වෙනකන් අමාරුවෙන් ඉඳලා නිින්ද යන්නේ නැතුව යාන්තම් නිින්ද යාගෙන එන වෙලාව වෙනකොට නැගිටින්නත් වෙලා වැඩට යන්න. උයන්න. සමහර විට උයන්නම වෙලා තියෙන්නේ අර නිින්ද නැති කරපු මිනිහට. හිතන්න ඒක කොච්චර අමාරුද කියලා. සුඛම් පටිබුජ්ජති නෑනේ එතකොටනේ. කෙන්දරි ගගානේ ඇවිදින් නැගිටින්. කොච්චර අසහනෙන්ද යා එතකොට උදේට නැගිටින්. දුකෙන් නැගිටින්න යා. එහෙනම් සැපෙන් ඉන්න ඕනේ නම් අපි සැපෙන් ඉන්නවා නම් අපිට සැපෙන් නිින්ද යන්න බෑ. අපි සැපෙන් ඉන්නවා නම් අපි සැපෙන් නැගිටින්න බෑ නේද? සැපයක් අපි විඳිනවා නම් අපිට නිින්ද යනකොටත් සැපේ තියෙන්න ඕනේ. අපි නැගිටිනකොටත් ඒ සැපවත්කම, ඒ හැඟීම අපිට දැනෙන්න බෑ. සුවසේ නැගිටින්න බෑ අපි. ඒ දෙකේදී අපි විඳවනවා නම්, ඒ දෙකේදීම අපි වේදනාවක නම් ඉන්නේ. ඒකේ අදහස තමයි මොනව තිබුණත් හිතේ සැපතක් නෑ. හිත සතුටු නෑ. වෛරය විසින්, ක්‍රෝධය විසින්, උග්‍ර ද්වේෂය විසින් අපට සිද්ධ කරපු හානියයි, අපිට සිද්ධ කරපු විපත්තියයි. අපේ පින්වතුන්ලා මේක තේරුම් ගන්න ඕන. මාත් මගේ මනසට තේරුම් කරලා දෙන්න උත්සාහ කරන එකක්. මොකද අපි කවුරුත් නිමෙන්න ඕන. අපි කවුරුත් සැනසෙල්ල ලබන්න ඕන. පූර්ණ සැනසෙල්ල. අර්ධ සැනසෙල්ලක් හෝ తాවකාලික සැනසෙල්ල නෙමෙයි. අපි පූර්ණ සැනසෙල්ල ලබන්න. ඒක ඊළඟ ආත්මේ ලබනවා කියින්නත් බෑ අපිට. අපි මේ ගෙවන මේ මොහොතේ මේ සැනසෙල්ල අපිට තියෙන්න ඕනේ. ඉතින් ඒක උදා වෙන වැඩපිළිවෙලේ තමයි අපි ජීවත් වෙන්න ඕනේ එතකොට. ඒ සැනසෙල්ල උදා වෙන්නේ අපි යම් විදියකට හිතුවොත් ඒ විදියට හිතන්න පටන් ගන්න ඕනේ අපි. යම් විදියකට හැසිරුණොත් අපි ඒ විදියට හැසිරෙන්න පටන් ගන්න ඕනේ. යම් විදියට කතා කරොත් ඒ විදියට කතා කිරීම පටන් ගන්න ඕනේ. සැනසෙල්ල ලැබෙන සම්දිත්තික ක්‍රමනේ. දිට්ඨ ධම්ම වේදනීය ක්‍රම. මොකද සැනසෙල්ල අහිමි වෙන්නේ සැනසෙල්ල අහිමි වෙන හේතු නිසා. එහෙනම් බෞද්ධයින් වන ඔබ ඊටාම බුද්ධිමත්ව මේ ලැබපු උතුම් මිනිස් ආත්ම භාවයේම සැපවත් මිනිසෙක් විදියට ඉඳලා මැරෙන්න අදිෂ්ඨානයක් ඇති කරගන්න ඕනේ. සැපවත් මිනිසෙක් ලෙස. මම සැපසේ බොහොම සුඛෝපභෝගී ජීවිතයක් ගත කළා කියලා කියන්න පුළුවන් වෙනවා. සුඛෝපභෝගී ජීවිතයකට මං කියන්නේ හොඳ වාහනයක් තිබීම නරකයි කියලා. හොඳට ගේ දොර වැඩ කටයුතු ටික කරගෙන හොඳ නිදහසේ ඉන්න පුළුවන් ගේ දොරක් තිබීම අනවශ්‍යයි කියලා මම කියන්නේ නැහැ. ඒක අවශ්‍යයි. හැබැයි ඔක්කොම ටික තිබුණත් සැපයක් දැනෙන්නේ නැත්නම් එතන තියෙන හිත හදාගෙන නැතිකම. දැන් අර ටික නැති කට්ටිය හිතන්නේ මට සුඛෝපභෝගී බව නැත්තේ මොකකින්ද කියලාද? වාහනය නැති නිසා, ගේ දොර නැති නිසා, මගේම කියලා පර්චස් 10ක්වත් නැති නිසා එහෙම හිතනවා. හැබැයි ඒ ටික තියන අය දන්නවා ඒ ටිකෙන් සුඛෝපභෝගීකම හම්බ වෙන්නේ නැහැ කියලා. ඒ ටික තියන අය දන්නවා. අපිට සුඛෝපභෝගීකම කියන එක දැනෙන්නේ අපි හරි සුවපත් ජීවිතයක්, පොහොසත් ජීවිතයක් ගෙවනවා කියලා දැනෙන්නේ
දවසේ අඬන ප්‍රමාණය අඩු වෙනවා. දවසේ ඔළුව රිදෙන තරම් ප්‍රශ්න අඩු වෙනවා. දවසේ හොඳට නිදා ගන්න ටිකට නිින්ද යන තරම් අසහනය අඩු වෙනවා. එතකොට තමයි සුඛෝපභෝගීකම දැනෙන්නේ. නැත්තම් අපි මානසින් ලෙඩුනේ. මානසින් ලෙඩු අපි නැත්තම්. මානසින් හරියට විඳවනවා. හොඳ උපකරණ ගොඩාක් එක්ක හිතෙන් විඳව ඉන්න අය වෙනවා. අපි බෞද්ධයෝ අපිට බුදුහාමුදුරුවෝ සැනසෙන්න ක්‍රමය කියලා දීලා තියෙනවා. අපි භෞතික දේවල් අපිට ලං කරගන්න ගමන්ම අපේ ආධ්‍යාත්මය පුළුවන් තරම් සකස ගන්න ඕනේ වෛරයෙන් ක්‍රෝධයෙන් තොරව. අවශ්‍යයි. නව ආකාරයකට අපි වෛර කරනවා. වෛරය නව ආකාරයකට අපි පවත නව කිවි අලුත් ආකාරයකට නෙමෙයි ක්‍රම නමයකට. කියන්නේ මට මේ විදිහ අකටයුතුකම් කළා කියලා වෛර කරනවා. වෛර කරන අය වෛර කරන එකක් තමයි මොකද්ද? මට මෙයා මේ විදිහට නරක කරලා තිබෙනවා. නරක විදිහට කතා කරලා තියෙනවා. නරක විදිහට කටයුතු කරලා තියෙනවා. මම අතීතයට ගිහිල්ලා මම සම්බන්ධව වෛර කරන එක්කෙනා වෛර කරනවා. මට වෙච්ච දේ. ඊළඟට ඒ වෛරය පවත්වාගෙන යනවා තව ක්‍රමයකට. ඒ කොහොමද? දැනටත් මට මෙහෙම නරකම කරනවා. දැන්ටත් මට මේ විදියටම නරක විදියට කතා කරනවා. මට වැරදිමයි කරන්නේ. අන්න එතකොටත් වෛරය සංවාදනය වෙනවද නැත්? බොහෝම ඉහළට වැඩෙනවා වෛරය. ඊළඟට මොකද වෙන්නේ? අතීතේ කොහොම නරක තත්ත්වයන් නම් තියෙන්නේ? වර්තමානයේත් හිතනකොට එක හොඳක්වත් මතක් කරගන්න බැරි නම් ඊළඟට අපි අනාගතයට යනවද නැද්ද? අනාගතයට යනවමයි. අනාගතයට ගිහිල්ලා හිතනවා ස්ථිරවම මට ඉදිරියට තව නපුරුකම් කරයි. තව දුෂ්ටකම් කරයි. තව වැරදි කරයි. මට තව අපරාධ කරයි. මට තවත් අයහපතක්ම කරයි. එතකොට තමන් සම්බන්ධ කාරණාවේදී තුන් ආකාරයකට මිනිසෙකුගේ වෛරය නොසන්සිඳී තියෙනවා. කරපුවා මතක් කරනකොට ඊළඟට කරමින් ඉන්නේවා මතක් කරනකොට ඊළඟට කරයි කියලා උපකල්පනය කරන ඒවා මතක් කරනකොට ඔබට කවුරු හරි ගැන තියෙන තරහව, ක්‍රෝධය, වෛරය ඉවර වෙන්නේ නැත්නම් දැන්ට ඔබ ඔය විදියට හිතමින් ඉන්නවා. කිසිම සාමයක් ඔබට අනික එක ගොඩනගන්න බැරි වෙලා තියෙන ප්‍රධාන හේතුව අතීතය එක්ක හිතනවා, එක්ක වර්තමානයේ දේවල් එක්ක කල්පනා කරනවා, එක්ක තාම වෙලා නැතත් මොනව ගැනද? අනාගතය ගැන හිතනවා. එහෙම හිතනකොට රැස් වෙන්නෙම ඊට අදාළ දත්තද නැද්ද? ඊට අදාළ ඒවාමයි. අපි එහෙමනම් වෛරීව ක්‍රෝධසාගතව නම් අපි හිත යන්නේ අපිට එකතු වෙන්නෙම ඊට අදාළ කරුණ. මොනව දැක්කත් අර අපි හිතන් ඉන්න එක තහවුරු කරගන්න දෙයක් එකෙන් කව් වෙනවා. මොනව ඇහුණත් ඔය පේන්නේ. ඔය පේන්නේ නැද්ද? මේත් අරකම තමයි. මේත් මේකටම තමයි. මේ කිසිම එහෙම අදහසක් තිබිලා නැහැ. නමුත් අර තරහක් ඇතුලේ වෛරයක්, ක්‍රෝධයක් ඇතුලේ තියෙනකොට මොන දේ දැක්කත් ඒකේ හොඳ පැත්ත පේනවද? පේන්නේ. පේන්නෙම අර තමන් ඉන්න අදහස තහවුරු කරගන්න දේවල්. තමන් ඉන්න අදහස තව දුරටත් තහවුරු වෙන්න දේවල් තමයි පේන්නේ. එතකොට අනාගතය ගැන අනිවාර්යයෙන්ම වෛරය යනවා ඉස්සරහට. ක්‍රෝධය යනවා. ද්වේෂය යනවා ඉස්සරහට. යනවා. ඊළඟට තව විදියක් තමයි වෛරය මිනිස්සු පවත්වාගෙන යන, වෛරය නඩත්තු කරන මේ මගේ අයට අයහපතක් කළේය. මගේ අයට අයහපත් දෙ කිව්වේය. මගේ අය සම්බන්ධව අයහපත්ව කටයුතු කළේය. එහෙම කියන ඉන්නවනේ නේද? ගෙවල් වල
ඉන්නවා මගේ අම්මට තාත්තට මෙහෙමයි අතීතෙදි කරේ. මගේ නෑදෑයින්ට මෙහෙමයි කරේ. කියලා අර තමන්ගේ අයට කරපුවා ගැන ගැටන තියන ඉන්නවද නැත්? මොන දේවල් අද තිබුණත් එයා අතීතයට යනවා. අතීතයට ගිහිල්ලා තමන්ගේ අයට අකටයුතුකම් කරාය කියන එක මත තරහක් අකණ්ඩව අරන් යනවා. අපේ අම්මට මෙහෙමයි කතා කරේ, අපේ තාත්තට මෙහෙමයි කිව්වේ, අපේ සහෝදරියන්ට මෙහෙමයි කරේ. එහෙම වෛරය අරන් යන අය ඉන්නවා. හැමෝම නෙවෙයි, එහෙම අරන් යන අය ඉන්නවා. එහෙම ඉන්න හින්දානේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ. ඔබටත් ජීවිතේ ලැබිලා තියෙන අත්දැකීම් වලදී මතක් කරගන්න බැරි වෙන්නේ නැහැ. අරයත් මෙහෙම නේද වෛර කරන්න කියලා නේ. එයාගේ ද්වේෂය එයා ඉවර කරගන්න නැත්තේ එයාට කරපු දෙයක් ගැන මතක් කරලත් නෙමෙයි. එයාගේ අයට කරයි කියලා කියන දේවල් නිසානේ. ඊළඟට ඒ අතරේ වර්තමානයේ චූටි දෙයක් හරි වුණොත් මොකද වෙන්නේ? අර අතීතේ තිබිච්ච අදහස තව ටිකක් සරුසාර වෙනවද නැද්ද? බොහොම පඳුරු දාලා වැඩෙනවා. ඔය පේන්නේ නැද්ද? දැන්ටත් එහෙමයි. දැන්ටත් මගේ කියලා කවුරු හරි හිටියොත් නරකක්මයි කරන්නේ. මගේ කියන අයට කිව්වොත් නරක කතාවක්මයි කියන්නේ. මගේ කියලා ඉන්න චූටි කී දෙනාද මගේ කියලා ඉන්නේ? ඒ ඔක්කොටම අයහපත් දෙයක්මයි කරන්නේ. කියලා අර ඒ විදිහට හිතනකොට ඒ වෛරය තව කැලැත්ති ඉස්සරහට එනවා. සමහර විට ඇත්තටම එහෙම ඒ ක්‍රියාව කරන මනුස්සයාට එහෙම චේතනාවක් නැති වෙන්නත් පුළුවන්ද බැරිද? පුළුවන්. ඒ මනුස්සයා ඒ වෙලාවේ ආපෝ ආවේගයක් මත කරනවා. එහෙම නැතුව ඒක සැලසුම් සාගතව හිතලා මතලා මෙයාගේ අයට කරලා මෙහෙම අකටයුත්තක් සිදු කරලා මම මෙයාට අද රිද්දන්නම් කියලා කරන මිනිස්සුත් ඇති. එහෙම අයත් ඇති නේ. එහෙම අය නැති වෙන්න විදියක් නැහැනේ. හැබැයි ඇත්ත වශයෙන්ම සමහර කෙනෙක් සමහරු සම්බන්ධව වර්තමානයේ නරක හැසිරීමක ඇති. ඒකේ අදහස ඔබට රිදවීම නොවෙන්නත් පුළුවන්. ඒක ඔබට රිද්දන්න නෙවෙයි. යාට ඒ පුද්ගලයා විසින් කරපු අකටයුත්තකට අනුවන විදියට උත්තර දීමක් වෙන්න පුළුවන්. හැබැයි අපිට අර එන ක්‍රෝධයේදී හිතෙන්නේ මොකද්ද? මේ කරන්නේ මට රිද්දන්න. මොකද මෙයා මට ඉන්නේ කෙනෙක්. එතකොට ඔබට දැන් පැහැදිලි වෙන්න ඕනි මගේ අයට මෙලෙස කලේය මෙලෙස කරමින් ඉන්නවායි. ඊළඟට දැන් මම මේ මට්ටමේ ඉඳිද්දි මගේ අයට කරන්නේ මෙහෙමනම් මම වයසට ගියපු දවසක කොහොම නොකරයිද? මම ලෙඩක් දුකක් වුණොත් මගේ අයට මොනෝ නොකරයිද? මම එක්තැන් වුණොත් එදාට මගේ අයට කොහොම කරයිද? ඔය මගේ හයියහත්තිය තිබිලා. එතකොට තමන් ගාන හදනවා කොහොමද? තමන්ගේ අයට ඊටාම අයහපතක්, ඊටාම නරකක්, ඊටාම අවඩක් සිද්ධ කරાવી කියලා තමන් දුර්වල වෙච්ච වෙලාවක අනාගතේ. එහෙම හිතනකොට කවදාකවත් වෛරයක් සංසිඳෙන්න ක්‍රමයක් නැහැ. ඒ මිනිස්සයා එක රැයක්වත් සැපෙන් පහන් කරන්න විදියක් එයාට කොහොමද සැපෙන් ඉන්නේ? එයාට දුක විතරයි උරුම වෙන්නේ. එයාට අසහනෙ විතරයි, අතෘප්තිය, කලකිරිල්ල විතරයි එයාට උරුම වෙන්නේ. එයාට අන් කිසිවක් උරුම වෙන්නේ නැහැ. එයා හරියට විඳවයි එයාගේ ජීවිතේ. එයා හරියට පීඩාවෙන් ඉඳී එයාගේ ජීවිතේ. ඒ හින්දා මා ඔබට මෙත් සිතින් කරුණාවෙන් යෝජනා කරනවා ඔබලාගේ හිත ගැන ගොඩක් කල්පනාකාරී වෙන්න කියලා.